විෂය නිර්දේශය අපු 2001 අවුරුද්දේ අපු ගණන. ඒතර 2001 අවුරුද්දේ ළමයි සාපේක්ෂව හරි සරල ප්‍රශ්නයක් අහලා තිබුණේ. මේකේ ප්‍රශ්නේ මේ වගේ එකක්. එකිනෙක සමග මිශ්‍ර වෙන්නේ නැති ද්‍රාවණ දෙක විදිහට ඒ අවුරුද්දේ අරන් තිබුණේ ජලය සහ ක්ලෝරෝෆෝම් කියන දෙන්න. ජලයයි CHCl3 කියන ප්‍රභේද දෙක. අපි දන්නවා ජලයට වඩා මේක නම් අපිට A level මේ එක්සෑම් එකට ඒ තරම් වැදගත් නැහැ. ජලයයි ක්ලෝරෝෆෝම් දෙන්න සැලකුවට පස්සේ මෙයාගේ ඝනත්වයට වඩා මෙයාගේ ඝනත්වය වැඩි නිසා මෙයා පහළින් ඇවිල්ලා ජලයේ ස්තරය උඩට එනවා. මේ දෙන්න මිශ්‍ර වෙන්නේ නැහැ. මේ දෙන්නගේ අන්තරාණුක ආකර්ෂණ ක්‍රියා එකිනෙක සමග ගැලපෙන්නේ නැති නිසා මේ දෙන්න මිශ්‍ර වෙන්නේ නැහැ. මේ නිසා මොකක් වෙනවද ළමයි? CHCl3 ස්තරය ඝනත්වයෙන් වැඩි නිසා පහළට එනවා. ජලීය ස්තරය ඝනත්වයෙන් ඊට සාපේක්ෂව අඩු නිසා ඉහළට එනවා. දෙන්න මිශ්‍ර වෙන්නේ නැහැ. අන්තරාණුක ආකර්ෂණ බල එකිනෙක සමග ගැලපෙන්නේ නැති නිසා. එතන මේ ජලය සහ CHCl3 කියන ප්‍රභේද දෙකේම ද්‍රව්‍ය. ඒ කියන්නේ මේ දෙන්නගම යම් ප්‍රමාණ වලින් අන්තරාණුක ආකර්ෂණ බලත් එක යම් කිසි ප්‍රමාණ වලින් ගැලපෙන X කියන ද්‍රව්‍යයක් මේ ද්‍රව දෙකේම ව්‍යාප්ත වෙන්න පුළුවන්. ඒතර ගණනේ අහලා තිබුණා X කියලා කෘමිනාශක ද්‍රව්‍යයක් ගැන අහලා තියෙන්නේ. ක්ලෝරෝෆෝමුත් එක ජලීය ද්‍රාවණේ ජලයේ දිය වෙලා අපි ගහන්නේ කෘමිනාශක ගහන්නේ කුඹුරට මොනාරි ශාකවය දේවල් වලට ඒව ගහද්දි වතුරට එකතු වෙන මේ වතුරේ ඉන්න X ප්‍රමාණය ඉවත් කරන්න තමයි මේ ක්ලෝරෝෆෝම් ඇතුළට දාලා නිස්සාරණය කිරීමක් මෙයාලා යෝජනා කරලා තියෙන්නේ. ඒතර කියනවා 25 සෙල්සියස් සාන්ද්‍රණය 0.18 මවුල ඝන ඩෙසිමීටර් වෙච්ච xc ඝන සෙන්ටිමීටර් ඝන ඩෙසිමීටර් එකක්. නිසාරණය කරගන්න පුළුවන් ක්‍රමවේදයන් දෙකක් අපිට දීලා තියෙනවා. පළවෙනි එකේ කියලා තියෙනවා ක්ලෝරෝෆෝම් ඝන ඩෙසිමීටර් එකක්. එතකොට ජලය ඝන ඩෙසිමීටර් එකට ක්ලෝරෝෆෝම් ඝන ඩෙසිමීටර් එකක ප්‍රමාණයක්. එතකොට මෙතන CHCl3 ඉන්නවා, මෙතන ජලය ඉන්නවා. මේ ජලයේ දිය වෙච්ච 0.18 මවුල ඝන ඩෙසිමීටරයට x ගෙන් යුක්ත x ගේ සාන්ද්‍රණය මෙන්න මේ ප්‍රමාණයෙන් යුක්ත ජලීය ද්‍රාවණයක 1 ඝන ඩෙසිමීටර් සහ ක්ලෝරෝෆෝම්ගේ 1 ඝන ඩෙසිමීටර් තමයි සමතුලිතතාවය වෙන්නේ. අපි දන්නවා ජලීය ස්තරයේ ඉඳලා වේගෙන් x කියන ප්‍රභේදය පහළට එනවා. x මේ ක්ලෝරෝෆෝම් ස්තරයේ මෙයාගේ සාන්ද්‍රණය වැඩි වෙන්න ඉහළටත් ගමන් කරනවා. ඉහළ ඉඳලා පහළට එන වේගය ක්‍රමානුකූල ලෙස අඩු වෙනවා. මොකද මේ ස්තරයේ සාන්ද්‍රණය අඩු වෙන නිසා මෙහි සාන්ද්‍රණය වැඩි වීමත් එක්ක ඉහළට යන සාන්ද්‍රණය වැඩි වෙනවා. මේක අඩු වෙලා මේක වැඩි වෙලා යම් කිසි වෙලාවකදී ඉහළට ගමන් කරන වේගය පහළට ගමන් කරන වේගය සමාන වුණාට පස්සේ පද්ධතිය ගතික සමතුලිතතාවයටපත් වෙනවා. අන්නේ ගතික සමතුලිතතාවයටපත් වෙච්ච අවස්ථාවේ අපිට කියලා තියෙන මොකද්ද? ක්ලෝරෝෆෝම් ස්තරය ඝන ඩෙසිමීටර් එකක් භාවිතා කරපු වෙලාවේ ක්ලෝරෝෆෝම් ස්තරයට මෙන්න මේ CHCl3 කියන ස්තරයට x ගෙන් මේ x කියන ප්‍රභේදයෙන් කොච්චර මවුල ආවා කියනවද? x ගේ මවුල සංඛ්‍යාව nx ප්‍රමාණය සමානයි 0.144යි. 1.444 මවුල කියලා කියනවා. අපි දන්නවා මෙයාගේ ඝන ඩෙසිමීටර් එකක් ඇතුලේ ඉන්න මවුල ගණන නැත්නම් සාන්ද්‍රණය විදියට දක්වන එකම තමයි මේක ඇතුලේ මවුල ඉන්නේ. කීයද? ආරම්භක වෙලාවේ සමස්ත පද්ධතියට පද්ධතියටම දාන්නේ ජලීය ද්‍රාවණයේ දිය වෙච්ච x ප්‍රමාණය මේ දෙකටම දාන x ප්‍රමාණය වෙන්නේ කොච්චරද? 0.18යි මවුල ප්‍රමාණය. එතන දැනට සමතුලිතතාවයටපත් වෙනකොට මේ උඩ ස්තරයේ ඉඳලා පහළට 0.144ක් ඇවිල්ලා තියෙනවා නම් එහෙනම් අපිට ජලීය ස්තරයේ ඉතුරු ප්‍රමාණය හොයන්න පුළුවන් කොහොමද? මෙච්චර ප්‍රමාණයක් දැම්මා මෙච්චරක් ඉන්නවා CHCl3 ස්තරයට ගිහිල්ලා තියෙනවා. එහෙනම් මේ ස්තරේ කොච්චරද කියලා මෙයාගෙන් මෙයා අඩු කරගත්තට පස්සේ ගන්න පුළුවන්. දැන් 180න් 144ක් 100 ළමයිට අමාරු නෑ 180ක් අඩු කරාට පස්සේ 40යි. එයාට වඩා 4ක් වැඩිපුර ඉන්නවා. ඒ කියන්නේ 0.36. ඒකට අපිට මේ ස්තරයේ දැනට ඉන්න මවුල සංඛ්‍යාව nx සමානයි කියලා ගන්න පුළුවන් කොච්චරද? 0.036යි මවුල ප්‍රමාණය. අපි දන්නවා දැන් මේ ස්තරවල ඉන්න මවුල ප්‍රමාණව වෙනව මොනවාද ළමයි? සාන්ද්‍රණ. හේතුව මේ හැම ස්තරයකින්ම ගත්තේ ඝන ඩෙසිමීටර් 1 ගානේ. ඒතර මේක සමාන වෙනවා ජලීය ස්තරයේ x ගේ සාන්ද්‍රණයට. මේක සමාන වෙනවා CHCl3 ස්තරයේ x ගේ සාන්ද්‍රණයට. ඊට පස්සේ කියනවා තවත් ක්‍රමවේදයක් එයාලා යෝජනා කරලා තියෙනවා. ඊට පස්සේ ක්ලෝරෝෆෝම් ජලීය ස්තරයේ මේ විදිහටම ඝන ඩෙසිමීටර් එකක් පාවිච්චි කරලා ක්ලෝරෝෆෝම්ගෙන් ඝන ඩෙසිමීටර් එකක් ආරම්භක වෙලාවේ මොනවා හරි භාජනය ගත්තට අපි අවස්ථා දෙකකට තමයි නිස්සාරණය කරලා තියෙන්නේ. කොහොමද? පළවෙනි අවස්ථාව මේක තමයි පළවෙනි ක්‍රියාදාමය මෙයාලා භාවිතා කරපො. දෙවෙනි ක්‍රියාදාමය මම නිල් පාටින් අඳින්නම්.
මෙන්න මෙහෙම CHCl3 ගේ ආරම්භය දාලා තියෙන 500යි ඝන සෙන්ටිමීටර් ප්‍රමාණයක්. ඒකත් එක්ක ගතික සමතුලිතතාවයට එන්න අර ජලීය ස්තරෙන් අර කියපු විදිහටම ජලීය ස්තරෙන් 1 ඝන ඩෙසිමීටර් ප්‍රමාණයක් දාලා තියෙනවා H2O මේක CHCl3. ඒතර ජලීය ස්තරයේ අර සාන්ද්‍රණය මෙත 0.18යි මවුල ඝන ඩෙසිමීටරයට x ගේ ද්‍රාවණයක් තමයි දාලා තියෙන්නේ. මේ විදිහට හොඳට කලවම් වෙන්න දීලා පහළට යන වේගය ඉහළට එන වේගය සමාන වෙලා ගතික සමතුලිතතාවයටපත් වුණාට පස්සේ දැන් නැවත වතාවක් මෙන්න මේකේ උඩ ඉන්න ජලය ස්තරය විතරක් වෙන් කරලා අරගෙන නැවත වතාවක් අර අපිට 1000ක් දුන්නනේ CHCl3 ඝන ඩෙසිමීටර එකක් නැත්නම් ඝන සෙන්ටිමීටර 1000ක් දුන්නා. ඒකේ මේකට 500ක් භාවිතා කරානේ. අපි හිතමු වතුර අපිට ලීටරයක් දුන්නා. ලීටරෙන් වතුර නෙවෙයි මොනවා හරි ද්‍රාවකයක් CHCl3 ලීටරයක් දුන්නා. ඒකෙන් භාගයක් මේකට දැම්ම දැන් අන්න ඉතුරු භාගය මේකට දානවා. CHCl3 ගෙන් අතනින් දීපු ඝන ඩෙසිමීටර එකෙන් 500ක් මෙතෙන්ට නැවත 500ක් භාවිතා කරගත්තා. 500ක් දාලා මේකේ ඉන්න ජලය ටික තමයි දැන් අපව භාවිතා කරන්නේ. ඒ කියන්නේ මොකද? මෙන්න මේ 0.1ට කලින් හිටියා. දැන් මේකටත් ගියපු නිසා ඊට වඩා අඩු ඇති. නැවත වතාවක් මෙන්න මෙතෙන්ට අරන් ඇවිල්ලා තියෙනවා. මෙන්න මේ උඩ ඉන්න ද්‍රාවණය තමයි සමතුලිතතාවයටපත් වෙච්ච ද්‍රාවණය තමයි අරන් එන්නේ. එතකොට මෙහෙම යනවා. මේක ඇතුලේ ජලය ඉන්නේ ඝන ඩෙසිමීටර් එකම මෙතෙන්ටත් අරන් එනවනේ. අපිට හොයන්න වෙනවා මෙතනින් මෙහෙට එන x මවුල් ප්‍රමාණය කොච්චරද කියලා. හරි. ඔබ තමයි තර්කය දීලා තියෙන්නේ. ඊළඟට අහනවා ක්ලෝරෝෆෝම් සහ ජලය අතර x විභාග සංගුණකය සඳහා ප්‍රකාශනයක් ලියන්න. එතකොට ක්ලෝරෝෆෝම් හා ජලය අතර කියනකොට අපිට අණුපිළිවෙල මතක ගත්තොත් ඒක මම හිතනවා වඩාත් හොඳයි කියලා. එතකොට අපිට කියලා තියෙන ක්ලෝරෝෆෝම් හා ජලය අතර නිසා අපි මුලින් ක්ලෝරෝෆෝම් උඩට ලියලා පස්සේ ජලය යටට ලියනවා. එතකොට විභාග සංගුණකය කියලා ලියන්න පුළුවන් නැත්නම් KD සමානයි කියලා ගන්න පුළුවන්. x ගේ සාන්ද්‍රණය ක්ලෝරෝෆෝම් ස්තරයේ CHCl3 ස්තරයේ බෙදීම x ගේ සාන්ද්‍රණය නැත්නම් x1 කියලා ගන්නත් පුළුවන්. ගැටලුවක් නැහැ. x1 හරි x ජලය කියලා දැම්මත් කමක් නැහැ. ඔක තමයි පළවෙනි මේකට අදාළ උත්තරය. හරි. K සඳහා ප්‍රකාශන. විභාග සංගුණකේ KD නෙමෙයි මෙතන කියලා දෙන්නේ K සඳහා ප්‍රකාශන. ඊට පස්සේ කියන දෙවෙනි කොටසේ 25 සෙල්සියස් දී KD යගේ ගණනය කරන්න. දෙවෙනි කොටස විදියට අපිට මෙන්න මේකට සාන්ද්‍රණ දාන්න තියෙනවා. මේකෙන් අපිට සාන්ද්‍රණ හොයාගන්න පුළුවන්ද? බෑ. අපිට සාන්ද්‍රණ විදියට මෙන්න මේ පද්ධතිය තමයි මේ පළවෙනි පද්ධතිය තමයි අපිට ගන්න වෙන්නේ. දෙවෙනි පද්ධතිය ඊළඟට යෝජනා කරගන්න. එතකොට පළවෙනි පද්ධතියෙන් අපිට මේකේ සාන්ද්‍රණ හොයාගන්න පුළුවන්. අපි දන්නවා දැනටම මේකේ ඉතුරු වෙලා ඉන්න මවුල ප්‍රමාණය. මේකේ දාපු මවුල ප්‍රමාණය දන්නවා. මේකට ගිය මවුල දන්නවා. මේක දන්නවා. නමුත් අපිට ගණනේදී හදලා පෙන්නන්න එපාය. එතකොට අපි ගණන හැදීමේ ක්‍රියාදාමයට යන්න වෙනවා. එතකොට එක එක ස්තරයක ඉන්න දැනට ඉන්න සාන්ද්‍රණය හොයන්න වෙනවා. අපිට ගන්න පුළුවන් x ගේ සාන්ද්‍රණය අපිට කියවනේ මෙච්චරක් මවුල ඉන්නවා කියලා. එහෙනම් කිසි ගැටලුවක් නැහැ. x ගේ සාන්ද්‍රණය CHCl3 ස්තරයේ සමානයි. කොච්චරද? මේ සාන්ද්‍රණයක්ම ඉන්නවා. මවුල ගණන මේක නිසා සාන්ද්‍රණයත් ඒකමයි 0.144යි මවුල ඝන ඩෙසිමීටරයට කියලා ගන්න පුළුවන්. ඊළඟට අපිට ගන්න පුළුවන් ජලීය ස්තරයේ ඉතිරි වෙලා තියෙන x ගේ මවුල ප්‍රමාණය. ජලීය ස්තරයේ ඉතිරිව ඇති. ඒ කියන්නේ මේ ස්තරයටත් ගිහිල්ලා ඉතිරි වෙලා තියෙන nx ප්‍රමාණය සමානයි 0.18න් අඩු කරගන්න ඕන 0.144යි මවුල. කීයක් එනවද? 0.36ක් එනවා. හදලා තියෙන්නේ. ඉතින් අපිට දැන් හදන්න පුළුවන් ජලීය ස්තරයේ ඉතිරිව ඇති x සාන්ද්‍රණය. ඒතර ජලීය ස්තරය කියනකොට x එක්වස් දැම්මත් කමක් නැහැ. නැත්නම් එළියෙන් H2O දැම්මත් එකම. ඒතර එනවා කියන්නේ 0.036යි මවුල ඝන ඩෙසිමීටර. ඇයි මවුල ගණනම සාන්ද්‍රණය කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ ඝන ඩෙසිමීටර එකක් ඉන්න නිසා. එහෙනම් අපිට විභාග සංගුණකය හොයන්න පුළුවන් K සමානයි කියලා ගන්න පුළුවන්. උඩ ලියලා තියෙන නිසා කෙලින්ම ආදේශ කරන්න පුළුවන් 0.144යි මවුල ඝන ඩෙසිමීටරයට බෙදන්න ඕන 0.036යි මවුල ඝන ඩෙසිමීටරයට වලින් සමානයි. මෙතෙන්ට දාලා අපිට සරලව පේනවා 36 ඒව දෙකක් 72යි 72 ඒව දෙකක් 144. එහෙනම් 36 ඒව හතරක් තමයි මෙතන එන්නේ. එහෙනම් මෙතන එකට 4යි කියලා ගන්න පුළුවන් නැත්නම් 4යි. මේ කියන්නේ මොකද්ද? පද්ධතිය සමස්තෙම මවුල 5ක් දැම්මොත් සමස්ත මවුල 5ක් දැම්මොත් හතරක් මේ ස්තරයට ඇවිල්ලා මේ ස්තරයට කීයක් යනවා කියන එකද? එකක් යනවා. ඒ කියන්නේ කොටස් 5කට බෙදලා
පහෙන් හතරක් මේකට යද්දි පහෙන් එකක් මේකට ඉතුරු වෙනවා කියන එකයි මේ කේව නැත්නම් විභාග සංගුණකේ අර්ථය වෙන්නේ මෙතෙන්ට අදාළ. හරි. ඊළඟට කියනවා N9Q ක්‍රමයේදී. එතකොට මේ අපි කතා කරන්නේ P ක්‍රමය. මේ කතා කරේ P ක්‍රමය. ඊට පස්සේ යනවා N9Q ක්‍රමයේදී ක්ලෝරෝෆෝම් 500 කොටස් දෙක මගින් නිස්සාරණය වූ X මුළු මවුල ගණන ගණනය කරන්න. එතකොට විභාග සංගුණකයේ භාවිතා කරමින් මෙතෙන්ට අදාළ ගණන හදන්න කියලා කියන්නේ. එතකොට තුන්වෙනි කොටසට අපිට යන්න පුළුවන් මෙහෙම. එතකොට අපි විභාග සංගුණකය දන්නවා කියයි කියලාද 4යි කියලා විභාග සංගුණකය දන්නවා. 4 සමානයි. මොකක්ද දාන්නේ? CHCl3 ගේ ස්තරේ සාන්ද්‍රණය ගන්නවා. අපි හිතමු මෙන්න මේ ස්තරේ මෙයාගේ මවුල ගණන හිටිය සිම්පල් x මවුල ප්‍රමාණයක් හිටිය කියලා. අපි දන්නවා මේකේ දැන් මවුල ගණනමනේ සාන්ද්‍රණය වෙන්නේ. මවුල ගණනම තමයි සාන්ද්‍රණය වෙන්නේ. මෙයාගේ මවුල හිටිය 0.18ක්. ඒකෙන් පහළට ගියාට පස්සේ x ප්‍රමාණයක් ඉතුරුයි 0.18 ඍණ x ප්‍රමාණයක්. එහෙනම් ආදේශ කරලා අපිට x විතරයි දාන්නේ නැත්නම් හොයන්න පුළුවන්. එහෙනම් මෙයාගේ CHCl3 ස්තරේ 500ක තමයි x ප්‍රමාණයක් ඉන්නේ. එහෙනම් 500ක x ප්‍රමාණයක් ඉන්නවා නම් අපිට හොයන්න ඕන සාන්ද්‍රණයේ ළමයි මෙතෙන් ආදේශ කරන්නේ 1000ක x ගේ 1000ක මම x ගන්නතෝ මෙයාගේ x කියන ප්‍රභේදයෙන් සිම්පල් a ප්‍රමාණයක් කියලා ගන්නවා. සිම්පල් a ප්‍රමාණයක් මේ ස්තරයට ආවනම් මේ ස්තරේ ඉතුරු වෙලා ඉන්නවා 0.18 රිනේ a ප්‍රමාණයක් කාගෙන්ද x ගේ. හරිද? මම දන්නේ නැති කෙනා සඳහා x භාවිතා කරේ නැහැ. හේතුව මෙතනක් දීලා තියෙන x කියලා කෘමිනාශකේ නිසා. හරි. මෙතන 500ක් ඇතුලේ ක්ලෝරෝෆෝම් ස්තරේ 500ක් ඇතුලේ සිම්පල් a ප්‍රමාණයක් ඉන්නවා නම් 1000ක ඉන්න මවුල ගණන තමයි සාන්ද්‍රණය කියලා කියන්නේ මෞලික සාන්ද්‍රණය. බෙදීම. මෙයාගේම ඝන ඩෙසිමීටර එකක් ඇතුළේ ඉන්න මවුල ගණනම තමයි සාන්ද්‍රණය වෙන්නේ. කෙලින්ම එහෙනම් අපිට ආදේශ කරන්න පුළුවන් 0.18 ඍණ සිම්පල් a මවුල ඝන ඩෙසිමීටර සාන්ද්‍රණයක්. මවුල ඝන ඩෙසිමීටරයට සාන්ද්‍රණයක් ඔය ඉන්නවද ජල ස්තරේ ඉන්නවා. සුළු කරගත්තට පස්සේ අපිට අගය ලබා ගන්න පුළුවන්. එතන මෙතන 500ට මෙතන 1002යි කියලා ගන්නවා. එනවා 2යි a සමානයි 4 මේකෙන් ගුණ කරන්න. ඕනනම් දෙපැත්ත එහා පැත්තේ ඉන්න දෙකට මෙතන 4 කපලා දාලත් වැඩ යන්න පුළුවන් නේ. ඒක ළමයි සුළු කරන ආකාර අනුව මම සාමාන්‍ය විදිහට සුළු කරන්න. මොකද සමහර ළමයි මේවා A level වලට ඇවිල්ලා හිර වෙන තැන් නිසා. 0.18 ඒව 4ක් 18 වරක් 4 කීයද ළමයි? 72ක් එනවනේ. 72යි 0.72 ඍණ කීයක් එනවද? 4 වරක් සිම්පල් a 4යි a සමානයි මේ 2යි. 4යි a මේ පැත්තට ගියාට පස්සේ ඍණ 4යි a මේ පැත්තට ගියාම ධන 4යි a ධන 4යි ධන 2යි a ධන 6යි a. එහෙනම් a සමානයි මොකද්ද? 0.72 බෙදන්න ඕන 6 කීයක් නේද? 0.72 6 බෙදුවා 0.1යි 2යි මවුල කියලා. එහෙනම් a කියන්නේ කොච්චරද ළමයි? a සමානයි කියලා අපිට ලැබුණා 0.12ක ප්‍රමාණය. 0.12යි මවුල ප්‍රමාණයක් මේ ස්තරයට ආවා. ඒ ප්‍රමාණය. එහෙනම් මෙතන සිම්පල් a කියන්නේ කොච්චරද? මෙතන a සමානයි 0.12යි මවුල. එහෙනම් දැන් මෙන්න මේ ස්තරේ මේ වෙනකොට ඉතුරු වෙලා ඉන්නව මොකද්ද? 0.18න් සිම්පල් a ප්‍රමාණයක්. ඒ කියන්නේ 0.12ක් අඩුව. ඒ කියන්නේ මේ වෙනකොට මෙන්න මේ ස්තරේ දැනට මවුල ඉන්නවා කියද්ද තමයි 0.06යි මවුල ප්‍රමාණය. 0.06 අන්න ඒ 0.06 තමයි දැන් මෙන්න මේ පද්ධතියේ මේ දෙක සඳහාම දාන්න. නැත්නම් ජලීය ස්තරයෙන් ඇවිල්ලා මේකටත් ව්‍යාප්ත වෙන්නේ ඒ 0.06ම තමයි. හරි. ජලීය ස්තරේ තමයි අත්තර මෙන්න මෙයාගේ 0.06 ජලීය ස්තරේ එනවා. ඒකෙන් අපි හිතමු සිම්පල් b ප්‍රමාණයක් මේකට ගියා නම් මේක ඉතුරුයි කොයියක්ද? 0.06 ඍණ b ප්‍රමාණයක්. ආදේශ කරන්න තියෙනවා. දැන් අපි දන්නවා විභාග සංගුණක දන්නවා ආදේශ කරන්න තියෙන අවස්ථාව. මම ඒකට පළවෙනි අවස්ථාවට අදාළව මේක සිම්පල් a මේකට නිස්සාරණය වෙච්ච CHCl3 500ට නිස්සාරණය වෙච්ච ප්‍රමාණය තමයි මේ හොයාගත්තේ. දැන් ඉතුරු CHCl3 500ට නිස්සාරණය වෙච්ච ප්‍රමාණය සිම්පල් b වලින් ගන්නවා. විභාග සංගුණකයේ 4 සමානයි. මේ CHCl3 ස්තරයේ සාන්ද්‍රණය 1000ක b නම් 1000යි මවුල ගන්න 500යි ඉන්නේ ඝන සෙන්ටිමීටර් 500ක් ඇතුලේ සිම්පල් b මවුල ප්‍රමාණයක් ඉන්නවනම් අපිට හොයන්න ඕන ඝන සෙන්ටිමීටර් 1000ක් ඇතුලේ ඉන්න මවුල ප්‍රමාණය. ඒක තමයි මৌলিক සාන්ද්‍රණය වෙන්නේ. බෙදීම මේ ස්තරේ ඉන්නේ කියද්ද ඝන ඩෙසිමීටර් එකක් කියන්නේ සාන්ද්‍රණයම තමයි. ඉන්න මවුල ගන්නම සාන්ද්‍රණය ලෙස දෙනවා 0.06 ඍණ සිම්පල් b මවුල ඝන ඩෙසිමීටර් එක කියලා ගන්න පුළුවන්.
එතන මෙතනත් අර විදිහටම අපිට සුළු කරගන්න පුළුවන් මෙයාට මෙයා කැපිලා 2යි කියලා එනවා. 4ෙන් මෙයා ගුණ වුණාට පස්සේ 0.2 ඍණ 4යි b සමානයි 2යි b. 4යි b එහා පැත්තට ගියාම ඍණ 4යි b ඍණ 6යි b. එතන b සමානයි කියලා එනවා 0.24 කීයෙන් බෙදුවට පස්සේද 6න් බෙදුවට පස්සේ සමානයි මවුල්. කීයක් එනවද? 0.04යි මවුල් කියලා. කවුද සිම්පල් b කියන්නේ? එහෙනම් දැන් CHCl3 ස්තරයට ගිහිල්ලා තියෙනවා. මෙතෙන්දි සිම්පල් A ප්‍රමාණයක්, මෙතෙන්දි සිම්පල් B ප්‍රමාණයක්. එහෙනම් සමස්ත මේ අවස්ථාවවලදී ගියපු ප්‍රමාණයන්ගේ එකතුව සමස්තය අපිට ගන්න පුළුවන් කොහොමද? A ධන සමස්ත කියපු ප්‍රමාණය පාටින් ගන්න. සිම්පල් A ධන සමස්ත නිස්සාරිත x ප්‍රමාණය nx ප්‍රමාණය සමානයි 0.12 ධන 0.04 මවුල් සමානයි කියන්නේ මොකද? 0.16 මවුල් කියලා. කලින් අවස්ථාවේ ඝන ඩෙසිමීටර් 1 ඇතුළට නිස්සාරණය වුණේ CHCl3 ගේ කීයද ළමයි? මෙන්න මෙච්චර ප්‍රමාණයක්. මේ වෙලාවේ නිස්සාරණය වුණා සමස්ත කොච්චරද? මෙන්න මෙච්චර ප්‍රමාණයක්. 0.16ක ප්‍රමාණයක්. එහෙනම් මෙතන 0.144ක ප්‍රමාණයක්, මෙතන 0.16ක ප්‍රමාණයක්. කියන්නේ මේ වෙලාවේ නිස්සාරණ දෙකක් ලෙස කරගන්නකොට වඩාත් ඒක හිත කරයි. ඔයාලා දන්නවා ප්‍රායෝගික එකම කොහෙදද? අම්මා පොල් කිරිමිරි කරනකොට, පොල් ගෙඩිය ගාලා අරගෙන කිරිමිරි කරනකොට මොන වෙලාවකවත් අම්මා අපි දන්නවා දිය කිරි සහ මිටි කිරි කියලා ආකාර දෙකක් හදනවා. ඇයි ළමයි දිය කිරි සහ මිටි කිරි කියලා ආකාර දෙකක් හදන්නේ? පුළුවන් නේද අම්මට මොකක් කරන්නද? සම්පූර්ණ දිය කිරි වලටයි මිටි කිරි වලටයි දාන්න දෙකම වතුර ටික එක පළවෙනි සැරේම දාලා මිරිකල අරගෙන කිරි ටික ගන්න. නෑ අම්මා දන්නවා මොකද්ද? ඒ වතුර ටිකම අර ඒකේ තියෙන පොල් තෙල්නේ. පොල් තෙල් ටික නිස්සාරණය කරගන්නවා. නැත්නම් පොල් කිරි ටික නිස්සාරණය කරගන්නවා. කාබනික කෙනෙක්නේ. නිස්සාරණය කරගන්නවනේ ජලීය කලාපෙට. ජලීය කලාපෙට අම්මා දන්නවා කොටස් වශයෙන් දාලා නිස්සාරණය කරාම තමයි වැඩිපුර එන්නේ කියලා. ඒක නිසා අම්මා එක සැරේටම දිය කිරි මිටි කිරි කියලා දෙසරයක් මිරිකන්න බෑ කියලා අම්මා වැඩේ නතර කරන්නේ නැහැ. අම්මා දෙසරයකට මොකක් කරගන්නවද? ලබා ගන්නවා ජලය කුඩා ප්‍රමාණ දෙකක් භාවිතා කරලා. ඒක තමයි ඒකේ තියෙන එක. ඒතර මෙතනදිත් ඔයාලා බලන්න එක සැරේ නිස්සාරණය කරනවට වඩා එකම ප්‍රමාණ 500 510යි මෙතනත් 10යි. එකම CHCl3 ස්තරය භාවිතා කරමින් දෙසරයකට නිස්සාරණය කරන එක වඩා හිතකර වෙනවා. ඒතර එනයි Q ක්‍රමයේදී නිස්සාරණය වෙච්ච මුළු මවුල සංඛ්‍යාව ගන්න කියලා තියෙනවා. ඊළඟ එක ජලීය ද්‍රාවණයක ඇති X ක්ලෝරෝෆෝම් තුළට නිස්සාරණය කිරීම සඳහා නිස්සාරිත ක්‍රම දෙකෙන් P ද Q ද කියලා අහනවා වඩාත් හොඳ. මේක මේ පළවෙනි ක්‍රමයේ P ක්‍රමය, මේක Q ක්‍රමය වඩාත් හොඳයි. මේකෙදි වැඩි ප්‍රමාණයක් නිස්සාරණය කරගන්න පුළුවන් Q ක්‍රමය වඩාත් හිතකරයි කියලා යෝජනා කරන්න පුළුවන්. එතන මෙච්චර ළම අපි විභාග සංගුණක ලෙස අහන්නේ. විභාග සංගුණක ලෙස අහන්නේ මෙච්චරයි. ඊට පස්සේ අහන්නේ අපිට මේ ක්‍රියාවලිය වැඩිපුර කරගන්න මේක රත් කිරීමෙන් කොහොමද කරගන්න පුළුවන් කියන එක තාප රසායනයත් එක්ක සම්බන්ධ කරන්නේ. ඒකම හදන්න ඉස්සරලා මේක අපි හිතින් ගදා ගන්න ක්‍රමය බලමුනේ. හරි. මේකේ ඉඳලා මේකට යනකොට ද්‍රාවණ පරිමාණ සමාන නිසා සමාන ප්‍රමාණයට බෙදලා යනවා. කවුරු කොහොම හේතුවත් මෙන්න මේකට මේ තරක ටික හදගෙන ගන්න වෙනවා. ඒකේ මේ තරක ටිකෙන් සාමාන්‍ය තරක ටිකෙන් ගන්න වෙනවා ඝන ඩෙසිමීටර එකේ ඉන්න මවුල ප්‍රමාණයම සාන්ද්‍රණය කියලා. නම් මෙතෙන්ට ගියාට පස්සේ අපි දන්න මොකද්ද? මෙන්න මේ අවස්ථාවවලට ඝන ඩෙසිමීටර එකේ කෙනා 500ට යනකොට ලොකු පරිමාවක ඉඳලා අඩු වෙන සාන්ද්‍රණය 5කට ගියාට පස්සේ ඒ වගේ සාන්ද්‍රණය කී ගුණයක් වෙනවද? දෙගුණයක් වෙනවා. මේ 0.18න් මවුල සිම්පල් A යනවා කියලා කියන්නේ සාන්ද්‍රණයේ සිම්පල් A ප්‍රමාණයකින් අඩු වෙනවා කියන එකනේ. මොකද ඝන ඩෙසිමීටර එකක් ඇතුළේනේ. එහෙනම් මේක ඇතුලේ සාන්ද්‍රණයේ සිම්පල් A වලින් අඩු වෙලා A ප්‍රමාණය මේකට ගියාම මේ ස්තරයේදී සාන්ද්‍රණය කී ගුණයක් වෙන්න ඕන? දෙගුණයක් වෙන්න ඕන. මේකෙන් නිස්සාරණය වෙලා මේකට ආපු සාන්ද්‍රණය දෙගුණයක් වෙන්න ඕන. බලන්න එහෙම වෙලාද කියලා. මේ 4යි මේ ක්ලෝරෝෆෝම් ස්තරයට ගිහිල්ලා දැන් මෙන්න සාන්ද්‍රණය මේකයි කැපුණා 2යි A මවුල ඝන ඩෙසිමීටර කියලා ආවෙන්නේ. ඒ කියන්නේ මේ ස්තරයට ගියාට පස්සේ සාන්ද්‍රණය මේකෙන් නිස්සාරණය වෙලා නැත්නම් මේකෙන් මේකට ගියපු කෙනාගේ සාන්ද්‍රණය දෙගුණයක් වුණා. මේ 2යි A වුණා. මෙතන අර සාන්ද්‍රණයමයි. මේකෙත් එහෙමම තමයි. ඒතර තර්ක කරලා අපිට හදනවා නම් හරි ලෙහෙසි එහෙම මේකෙන් මේකට යන සාන්ද්‍රණය අඩු වෙන සාන්ද්‍රණය කී ගුණයක් වෙනවා කියලාද? දෙගුණයක් වෙනවා. හේතුව මෙයාට වඩා මෙයාගේ පරිමාව හරියටම භාගයකින් අඩු වෙන නිසා.
එහෙම හැදුවට පස්සේ ළමයින්ට හරි ලෙහෙසියෙන් මේකේ උත්තර ගන්න පුළුවන් වරදින්නේ නැහැ නේ. හරි. ඊළඟට ළමයි ගණන ඇතුලේ අහනවා ගණන ඇතුලේ තාප රසායනික කොටසක් විතර අහනවා ජලය සහ ක්ලෝරෝෆෝම් තුල XC මෞලිය ද්‍රාවණ එන්තල්පි දීලා තියෙන ඍණ 2.5 කිලෝජූල් මෞලයට සහ ඍණ 1.5 කිලෝජූල් මෞලයට වෙනවලු. එතන මෙම දත්ත භාවිතා කරලා මේකේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න උෂ්ණත්වය වෙනස් කරගන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ මේ ක්‍රියාවලිය උෂ්ණත්වය වැඩි කරලාද උෂ්ණත්වය අඩු කරලාද වැඩිපුර සිද්ධ කරගන්න පුළුවන් කියලා මෙයාලා අහනවා කීවෙනි කොටසෙන්ද? 4 වෙනි කොටසෙන්. එතන 4 වෙනි කොටසට අදාළව අපිට මෙහෙම එකක් දක්වන්න පුළුවන්. මම එන්නම් මෙහෙම. 4 වෙනි කොටස. එතන x කියන ප්‍රභේදය මේ වෙලාවේ සමතුලිතතාවයේ ඉන්නේ කොහොමද? මේ වෙලාවේ x කියන ප්‍රභේදය ජලීය ස්තරයට ක්ලෝරෝෆෝම් ස්තරයට මාරු වෙමින් ඉන්නේ. අන්නේ අවස්ථාවට නිස්සාරණය කරන්න නම් අපි මේ ප්‍රතික්‍රියාව කොහෙට අරන් යන්න ඕනද? CHCl3 ස්තරයට අරන් ගෙන යන්න ඕන. ඒතර අපිට කරන්න ඕනේ ජලීය ස්තරයේ සිට CHCl3 ස්තරයට අරන් යෑම තමයි අපේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නේ. එතකොට x කියන ප්‍රභේදය මේ ජලයේ දිය වෙච්ච ටික x1+1 යන්න ඕන කොහෙනද ළමයි ජලයත් එක්ක ඉන්න ටික යන්න ඕන CHCl3 වලට යන්න ඕන. ජලයත් එක්ක ඉන්න ටික CHCl3 වලට යන්න ඕන. අපි මේකට චක්‍රයක් හේස්ගෙන් චක්‍රයක් අපි යෝජනා කරගමු. x කියලා ප්‍රභේදයක් ඉන්නවා. ප්‍රභේදේ මවුලයක් ඉන්නවා. x කියන ප්‍රභේදෙන් මවුලයට දිය වෙන්න පුළුවන් ජලයත් එක්ක නැත්නම් 1+1 දිය වෙන්න පුළුවන්. මම ජලය කියලා දාන්න ඕන 1+ කියලා දාන්න. මේ 1+ එකට ගියපු එකනේ. ඒ වගේම මේකත් එක ද්‍රාවකයේ විදියට ඉන්නවා CHCl3. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ x කියන ප්‍රභේදයේ ජලයත් එක්ක විතරක් එකතු වෙලා මෙයාගේ මවුලය ජලයත් එක්ක එකතු වෙලා විතරක් දිය වෙනවා. CHCl3 ටික උඩ බලාගෙන ඉන්නවා ඒ අතරේ. Cl3 පැත්තකට කරලා නිකන් මොහේ ඉන්නවා. ඒතර මේකේ දිය වෙලා තියෙනවා. මෙතන ඉඳපු අර චක්‍රේ හැමතැනකම ඉන්න ඕන ටික හැමතැනකම ඉන්නේ පාරේ. ඒතර මෙතන CHCl3 ඉන්නවා. x ජලයේ දිය වෙලා වැඩිපුර ජලයේ දිය වෙලා මෙන්න x ගේ මවුල එකක් දිය වෙලා තියෙනවා. ඒකට අදාළ එන්තල්පි පරයාසය කියක් කියනොත් ජලයේ දියවීමට අදාළව ඍණ 2.5 කිලෝජූල් මවුලයකට. මෙතෙන්දී අරන් තියෙන මවුලයක් නිසා ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. දැන් මම x කියන ප්‍රභේදයේ CHCl3 වල දිය කරලා මෙන්න මෙයා හදනවා. දැන් ජලය උඩ බලාගෙන ඉන්නවා මේ පැත්තට ඇවිල්ලා. මොකද ජලයත් එක්ක x දිය උනේ නැහැ. CHCl3 එක දිය උනේ. අන්න එතෙන්ට දාලා එන්තල්පි පරයාසය අපිට කියනවා ඍණ 1.5 කියලා. අපිට ඕන මේකේ ඉඳලා මෙහෙට යන්න. අන්න එහෙනම් අපිට එන්තල්පි පරයාසය ගන්න පුළුවන්. හේස්ගෙන් අපිට මෙතන ඩෙල්ටා H සම්මතය කියලා ගන්න පුළුවන් නේ. මේ අවස්ථාවේ ඩෙල්ටා H සම්මතය කොච්චරක්ද කියලා අපිට හොයන්න ඕන. එන්තල්පි පරයාසය අනුව අපිට තාපදායක ක්‍රියාවක් කරනවද තාප අවශෝෂක ක්‍රියාවක් කරනවද කියලා යෝජනා කරන්න පුළුවන්. එහෙනම් අපිට හේස් නියමයට අනුව මෙන්න මේ ක්‍රියාවලිය දෙකේ එකතුව මෙයාට සමානයි. හේස් නියමයට අනුව කියලා ලිව්වා. එනවා ඍණ 2.5 කිලෝජූල් මවුලයට එකයි මවුල ඕනේ ධන මම මෙතෙන්දී ඒ තරම්ම යන්න ඕනේ නැහැ නේ එන්තල්පි මේකක් නෙවෙයි අහන්නේ ඩෙල්ටා H සම්මතය සමානයි මෙතන අහනවා ඍණ 1 මේ පැත්ත සමානයි ඍණ 1.5 කිලෝජූල් මවුලයට කියලා කරනවා. දැන් මේ ඩෙල්ටා H සමානයි කියලා එනවා ඩෙල්ටා H සම්මතය සමාන වෙනවා මේක මෙහෙට ගියාට පස්සේ ධන 2.5 ඒකට ඍණ 2.5 1.5 එකතු කරාට පස්සේ ධන 1 කිලෝජූල් මවුලයට එහෙනම් මෙන්න මේ ඉදිරි ප්‍රතික්‍රියාව ඒ කියන්නේ ජලයෙන් CHCl3 ස්තරයට ගමන් කරන එක තාප අවශෝෂක ක්‍රියාවක්. අපි දන්නවා තාප අවශෝෂක ක්‍රියාවක් දිරිගැන්වෙන්නේ මොන වෙලාවකටද? එළියෙන් රත් කරනකොට යක් කැමති ඒ තාපය අවශෝෂණය කරගෙන ප්‍රතික්‍රියාව ඉස්සරහට යන. එහෙනම් මේ පද්ධතිය ඉස්සරහට යවන්න නම් මොකක් කරන්න ඕනද? පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරන්න ඕනේ. පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරනකොට CHCl3 ස්තරයට යනවා මොකට අනුවද? ලේ කැටලිය මූලධර්මයට අනුව. අපි දන්නවා පද්ධතියේ මේ ප්‍රතික්‍රියාව මේ ඉදිරි ප්‍රතික්‍රියාව නැත්නම් ජලීය කලාපයෙන් CHCl3 කලාපයට යන ප්‍රතික්‍රියාව තාප අවශෝෂක වේ. ලේ කැටලිය මූලධර්මයට අනුව තාප අවශෝෂක ක්‍රියාවක් දිරිගන්වන්නේ උෂ්ණත්වය වැඩි කරන විට වේ. එහෙනම් මෙම පද්ධතියේ සමතුලිත පද්ධතියේ උෂ්ණත්වය වැඩි කරනකොට ජලීය කලාපයෙන් CHCl3 ස්තරයට නිස්සාරණය වන XC ප්‍රමාණය වැඩි වෙයි කියලා අපිට තර්ක කරන්න පුළුවන්. ඔන්න ඒ විදිහට එනවා. මම හිතනවා මේක එන්තල්පි වලට අදාළ කොටස.
ඉතුරු ටික චාලක රසායනයේ හරි සරල ප්‍රශ්න විභාග සංගුණකින් හරි සරල ප්‍රශ්නයක් අහලා තිබුණේ. ඉතින් මේකේ නිස්සාරණ කිහිපයක් වෙන විට ඇයි මෙහෙම වෙන්නේ කියන එක තර්ක කරන්න පුළුවන්. අම්මා ඇයි පොල් කිරි, දිය කිරි සහ මිටි කිරි ලෙස වතුර අවස්ථා දෙකක් අරගෙන ගන්න නැත්නම් අම්මට එක සැරේටම වතුර දාලා මිරිකලා මේ පොල් කිරි ටික අරගෙන කොටස් දෙකකට බෙදාගෙන කරගන්නේ නැතුව ඇයි අම්මා දෙසරයකට මිරිකන්නේ කියන එක මෙතනින් තර්කය එන්න ඇති. හරි. එහෙනම් අදට මේ වීඩියෝ එක අවසන් කරනවා. 2001 වීඩියෝ එක. ඉතින් තමන් බලන්න මේ විභාග සංගුණකවල හිතින් හදන්න පුළුවන්, තර්ක කරන්න පුළුවන් තැන් මම මෙන්න මේ වගේ ස්ථානවල ඔයාලට ගෙනල්ලා දුන්නා. මේ වගේ අපි භෞතික රසායනය කියන එක හොඳම ලෙවල් එකට හදන්න නම් අනිවාර්යයෙන් මේක ඇතුලේ රසායනික ගණනය කියන කොටසත් අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසා උසස් පෙළ කරන ඕන ළමයෙකුට තේරෙන්න ඕන දැන් මේකෙදි රසායනික ගණනය හොඳින් පුළුවන් නම් මේ ගණන් ඒ තරම් ගේම් එකක් නෙවෙයි කියන එක. එහෙනම් ඊළඟ වීඩියෝෙන් හමු වෙමු. තමන්ට මේ වීඩියෝ එක වැදගත් වෙනවා නම් ඒ එක්සෑම් එක ගොඩ දා ගන්න. තමන් හැම වීඩියෝ එකක්ම බලන්න, subscribe කරලා bell icon එක click කරලා තියාගන්න.